අයිබෝවන් නිමාවුණු දවසේ සත්‍ය සිතින් දකින්න එකතු වන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ලෝක කුසලානේ අර්ධවසන් වටේට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධූරයත් ජනපති මෛත්‍රීට. සියවෙනි උපන්දිනයට අරුම පුදුම උපන්දින සාදයක් සූදානම් කරන කාන්තාවක්. මූලික වටේ තරඟ සියල්ල අවසන්. සුපර් හිට් වටේ 18 වෙනිදා ආරම්භයි. ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා වඩාත් ශක්තිමත් වීම ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරයෙන් සිදු වූ බව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබඩ ශ්‍රී ඥානිස්සර හිමියන් පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ ඓතිහාසික අනුරාධපුර නගරයට පැමිණියා. ඒ ජයශ්‍රී මහ බෝ සමිඳුන් වැද පුදා ගැනීම පිණිසයි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා. මෙහිදී උඩමළුවට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට මල් පූජා කරනු ලැබුවා. අනතුරුව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හට වතාවත් සිදු කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෝධීන් වහන්සේ හට අටපිරිකරක්ද පූජා කරනු ලැබුවා. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හට වතාවත් සිදු කර අටපිරිකර පූජා කරනු ලැබුවා. මෙහිදී අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට පිරිත් නූල් බැඳ ආශිර්වාද කරනු ලැබුවා. අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා දැක බලා ගැනීමට පැමිණි ජනතාව සමග කෙටි පිළිසඳරකද යෙදුණා. ඉන් අනතුරුව රුවන්වැලිසෑය මහදාගැබ් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පසුව අධික වර්ෂාවේදී වුවද අග්‍රාමාත්‍යවරයා රුවන්වැලිසෑය දාගැබ් වහන්සේ වැඳ පුදා ගත්තා. විදේශ රාජ්‍ය නායකයෙකු අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගත් දුර්ලභ අවස්ථාවද මෙය වෙනවා. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් කියන රටවල් දෙකක් හැටියට තිබුණට එදා මෙදා ඉතිහාසයේ අපි බොහොම සමගියෙන් සතුටෙන් සමාදානයෙන් ජීවත් වුණු රටවල් දෙකක්. ඉන්දියාවේ හිටු ධර්මාශෝක රජුරුවෝ මේ ශ්‍රී ලංකාද්වීපෙහි බුදුදහම පැතිරවීමට මූලිකත්වයේ ගත්තා වගේම අනිත් රජදරුවෝ බොහොම ඥානාන්විතව ඉන්දියාවෙන් බුදුදහම නැති වෙන බව තේරුම් අරගෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉඳලා ශාරීරික ධාතුන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවලා ස්ථාපනය කළා. ඒව කවදා හරි රැකෙන්නේ ශ්‍රී ලංකාද්වීපයේ බව දැනගෙන. ඒ ඉතිහාසය එදා මෙදා ඉන්දියාවේ අද රට පාලනය කරන අයත් එදා පාලනය කරන අයත් දැනගත්තා. ඒ නිසා අපිට ලොකු ආදරයකින් සංග්‍රහ කළා මේ ශ්‍රී ලංකාද්වීපය. ඉන්දියන් ජාතිකයෝ මොන ආගම ඇදහුවත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන රත්නත්‍රය ගැන නිතරම සිහිපත් කරන කියන පිරිසක්. ඒ නිසා අපි දෙගොල්ලට ඇති උරුමය ඒගොල්ලන් හොඳින් දන්නවා. ඒ නිසා එදා මෙදා ඒ තිබිච්ච අපේ ආගමික සුවදතාවය මෙතුමාගේ පැමිණීමට කලින් හිටපු ගාන්ධි පරම්පරාවල් වලින් ස්ථාපනය කරලා තිබුණා. ඒ වගේම මෙතුමාගෙනුත් මේ මෑත ඉතිහාසයේ අපේ තිබිච්ච යම් යම් ඈත්වීම නැති උනායි කියලා අපි විශ්වාස කරනවා. මෙතුමා ඇවිල්ලා මේ ආගමික කටයුතු සිද්ධ කළා මේ ආංකිකයන්ට කරපු ගෞරවය සම්බන්ධයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ ජය ගැනීම සඳහා සුබවැතුම් එක් කර තිබෙනවා. විශේෂයෙන්ම මම ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේ අපේ රටේ අපේ මාතෘ භූමියේ මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවය ආදරයට පාත්‍ර වුණු ඒ වගේම මුළුමහත් ජාතියේම ප්‍රණාමයට වාජනය වූ අපේ ක්‍රිකට් වීරයින් දක්ෂයින් විශිෂ්ටයින් හමුවීමට ලැබීම පිළිබඳව කුමාර සංගක්කාර මහත්මයාට විශේෂයෙන් මගේ විශේෂ ස්තුතියක් ශ්‍රී ලාංකික ජනතාව මුළුමහත් ජාතිය වෙනුවෙන් පිරිනමනවා. ඔබ මෙන්ම කණ්ඩායමේ සියලුම දෙනා මේ පෙන්눔 කරන
කරන දක්ෂකම්, හැකියාවන්, නිර්මාණශීලීභාවය, කැපවීම, අධිෂ්ඨානශීලීභාවය මේ සියල්ලක්ම මුළු මහත් ලෝකයට අපේ මාතෘ භූමිය සහ ජනතාව මහත් ගෞරවයට පත් කිරීමට කටයුතු කිරීමක්. ඒ නිසා ඔබේ හැකියාවන්, දක්ෂකම් සියලු ආකාරයෙන්ම තව තවත් ශක්තිමත් වේවා, වර්ධනය වේවා කියලා තමයි ආශිර්වාද කරන්නේ. පසුගිය දිනවල දක්වපු දක්ෂතාවයන් වගේම ඉදිරි දිනවල අපි ආශිර්වාද කරන ඔබ සියලු දෙනාට තව තවත් ධෛර්යමත් වෙමින් ඔබේ ඒ කැපවීම තුළ ඒ සියලු ආකාරයේ ඔබේ හැකියාවන් පෙන්눔 කරන්නට හදවතට එකඟව හදවතින් ඔබේ රුධිරයෙන් ශ්‍රී ලාංකික ජනතාව සහ මාතෘ භූමිය වෙනුවෙන් පෙන්눔 කරන දක්ෂතාවයන්, හැකියාවන් පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. වගේම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේදී ඔබ දක්වන ආදර්ශය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ දක්වන ආදර්ශය ක්‍රීඩා ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. රටක් විදියට ගත්තොත් රටක රාජ්‍ය පාලනයට, ඒ වගේම රටක සංවර්ධනයට, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය පුරවැසියන් මේ සෑම කෙනෙක් තුළම ඉතා වැදගත් දෙයක් තමයි කණ්ඩායම් හැඟීම කියන එක. කණ්ඩායම් හැඟීම ඉතාමත්ම උසස් ලෙස උතුම් ලෙස පෙන්눔 කරනවා ඔබේ ක්‍රීඩා කෞශල්‍යතාවයන් තුළ. ඒ නිසා ඒ කණ්ඩායම් හැඟීමෙන් ඔබ කටයුතු කිරීමේදී ඒ දෙන ආදර්ශය ඉතාමත්ම විශිෂ්ටයි. ක්‍රිකට් බෝඩ් එකේ නිලධාරීන්, තීරීම් කමිටුව, මම දන්නේ කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය, කණ්ඩායමේ සපෝට් ස්ටාෆ් එක සියලුම දෙනාම ඒ අපේ මානසිකත්වය හදලා දෙන අපිට ඉස්සරහට යන්න. ඉතින් අපි 100% ලබා දෙනවා කියන පොරොත්තුව අපි තියෙනවා මේ ක්වාටර් ෆයිනල් එකට යන්න ඉස්සෙල්ලා. ඉතින් අපිට අපි පුළුවන් තරමක් හොඳින් ක්‍රීඩා කරලා මේක ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. I thought of making this Skype call. මම ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජාතිය සුබ පැතුම් එක් කර සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබලා අපේ ජාතියේ සංකේතයක්. ඔබලාට ඉදිරියේදී පැවැත්වෙන තරගයේදී දකුණු අප්‍රිකාවට හොඳ තරගයක් ලබා දිය යුතුයි. දුර්වලතා මගහරවා ජයග්‍රහණය වෙනුවෙන් තරග කළ යුතුයි. ඒ වගේම උපාය මාර්ගිකව කටයුතු කළ යුතුද වනවා. අපගේ ජයග්‍රහණයටද හේතුව එයයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දැන් අප ඉන් ජයග්‍රහණය කර තිබෙනවා. ඉතින් ඔබලාගේ බලාපොරොත්තු සුන් කරගන්න එපා. තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ගෙනීමට අපට හැකියාව තිබෙනවා. ඔබලාට හැකි උපරිමය සිදු කරන්න. ඒ වගේම ඔබලාගේ දැස් තියුණුව දල්වා සිටින්න. Do your best and ensure you get the best for Sri Lanka. Keep an eye on De Villiers. Thank you. Thank you, sir. එක්සත් ජාතික පක්ෂයට සමාජිකයින් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ 2015 වර්ෂයට සමාජිකයින් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන් අද දිවයින පුරා ක්‍රියාත්මක වුණා. ඒ අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන තොටලංග පාලමාසල පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී නව සමාජිකයින්ට සමාජික පත් ප්‍රදානය සිදු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. රවීන්ද්‍ර ලංකේශ්වර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැමිණ සිටි පිරිස අමතනු ලැබුවා. අවුරුද්දෙන් පස්සේ මැතිවරණයකට ගිහින් අපි ජාතික ආණ්ඩුවක් පිහිටවා ගන්නවා. ඒ ජාතික ආණ්ඩුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියලා කියනවා. අපි බහුතරයක් අරගමු. ඒත් අපි ජාතික ආණ්ඩුවක් ඇති කරලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳන්න බලමු. අන්න ඒකට අපි හොඳ සංවිධානයක් ඇති කරන්න ඕනේ. දැන් මෙතන කෑ ගහනවා වැඩ ඔක්කොම නැවතිලා කියලා. සංවර්ධන වැඩ. ඇයි නැවතුනේ? වැඩ පටන් ගන්න කියලා සල්ලි දීලා නැහැ. ලොකු සමාගම් වලට අවුරුදු ගණනාවක් ගෙවලා නැහැ. ඒ මිනිස්සුකින් ඉල්ලලත් නැහැ. දැන් අපෙන් ඇවිල්ලා ඉල්ලනකොට අපි කියවනේ අපි ගෙවන්නම් අපි කොන්ට්‍රැක්ට් කරපු වැඩ වලට. මොකද අපි ඒවට ගෙවන්න ගියොත් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන සංවර්ධන අපිට දෙන්න බෑ. දැන් මේ සමාගම් වලට අහිතක බලපෑම් ඇති වෙයි. ඇයි මුදල් දීලා දැන් මේ මුදල් හම්බ කරගන්න බෑ. රජ්ජුරෝ නැහැ. ඉතින් විශාල දූෂණයක් තියෙන්නේ. කවුද ඒවට ගෙවන්නේ ඉන්නේ? මේ දරුවගේ මුණුපුරා ගෙවයි. ඒ විදිහට යන්න කැමතිද? ඒ විදිහට යන්න ඕනේද? ණය බර ඇතුව. එහෙනම් අපි අලුත් ක්‍රමයකට යමු.
රට දියුණු කරන්න. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා මම මෙතන කියන්න කැමතියි. අපි අවුරුදු 10ක් පැත්තට වෙලා හිටියනේ. අපි මොකුත් කරේ නෑ. අපි වාරගත්ත ගමන් ඔන්න දැන් ප්‍රතිඵල දීලා තියෙනවා. මේ දූෂණ හැමදාම එනවා. දූෂකයන්ට දඬුවම් කරා කියලා විතරක් අපිට සෑයීමකටපත් වෙන්න බෑ. මේ දූෂකයන් කරපු හානිය වැඩින ජනතාවට. අපි කොහොමද ඒකට පිළිතුරු දෙන්නේ? එහෙනම් ඒකට මූණ දීලා ඉදිරියට යන්න පුළුවන් ආණ්ඩුවක් ඕනේ. ගිය සැරේ මට ආණ්ඩුව දුන්නේ ආර්ථිකය කඩාවැටුනේ නැද්ද? අද තියෙන ඊට වඩා විශාල අභියෝගයක්. ඒත් මෙතුමන්ලා වගේ ඇමතිවරු එක්ක ජනතාවේ සහයෝගය එක්ක අපිට මේක කරන්න පුළුවන් කියලා මම කියනවා. ඒත් මට තනියම කරන්න උවමනා නැහැ. මම කැමති අනික් අයත් අරගන්න පෙන්වා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ජාතික ආණ්ඩුවක් ඇති කරන්න. මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි මමයි අපි තරඟ කරේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. අපි අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා අපේ කරුඩ ගෙනිල්ලා අපි එතුමාව ජනාධිපති කළා. එතුමා කිව්වා මං පෙරදුනා නම් අඩි 8ක් යට කියලා. මට හිතුණා එතකොට එතුමාට එහෙම වුණා නම් දැන් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වල බලන්නවත් එනවද කියලා. ඔබතුමාලා දන්නවා ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ අලුත් සුළඟක් මේ රට තුල හමන්න පටන් ගත්තා. මේ රටේ යහපාලනය ආරම්භ කරලා මේ රටේ අවුරුදු ගණනාවක් තිබ්බ ඒකාධිපති පාලනයේ ස්වරූපය පැත්තකට දාලා අද සතුටෙන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලේ ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා කියන එක අද මෙතන පේන්න තිබෙනවා. දවස් 100ක වැඩපිළිවෙල ආරම්භ කරලා මේ අහිංසක ජනතාවට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් ඇති කරලා තියෙනවා කියන එක අද සියලු දෙනාම දන්න කරුණක් ලෙස මම ඊටමත් ආඩම්බරෙන් මතක් කරන්න කැමතියි. ඔබ සියලු දෙනාම එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අපි විශ්වාස කළා මේ රටේ පොදු අපේක්ෂක වශයෙන් මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති බවට පත් කරා. ඒ පත් කරේ විධායක ජනාධිපති ධුර අහෝසි කරලා අලුත් ඡන්ද ක්‍රමයක් ගෙනල්ලා මේ රටේ යහපාලනයක් තුලින් රටේ අලුත් ආරම්භයක් ඇති කරන්න. අප ඔබතුමාලගේ ඉල්ලන්නේ අවුරුදු 12ක් තිබ්බ මේ ඒකාධිපති පාලනය අර පරාජයට පත් කළා යටපත් වෙලා ඒ දූෂණය අපි ජනතාව තුලින් පෙන්නගෙන යන අවස්ථාවේදී කරුණාකර සියලු දෙනාම ඒක රාශි වෙලා මේ අලුත් ලංකාව බිහි කරන්න අපිත් එක්ක අත්වැල් බඳින්න කියන එක මම ඊටමත් ඕනෙකමින් ඔබ සියලු දෙනාගම ඉල්ලනවා. මේ රටේ රට හදන්න ඉස්සලා අප රටේ ජනතාව හදන්න ඕනේ කියන එක ඒ පණිවිඩය අද රට පුරාම එවලා තිබෙනවා. හැබැයි හුරුන්ට එක හරියාකාර අපේ අධිකරණ ඉදිරියේ ගෙනල්ලා වැඩි කල් යන්න ඉස්සලා ඔබතුමාලගේ අහිංසක සල්ලි සූරා කෑපු ආකාරය පෙන්නලා දෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෝරාපත් කරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේදී කොළඹ පදනම් ආයතනයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එම සන්ධානයේ නව ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාත් තෝරාපත් කරගෙන තිබෙනවා. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමාත් භාණ්ඩාගාරික ධූරය මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාත් එම ධූරවල තවදුරටත් කටයුතු කරනු ඇති. මීට අමතරව අද දිනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඇඳවා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. තවද පසුගියදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අප්‍රේල් මාස 23 වන දිනෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවට සම්මත කරගත් යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් සියලු පක්ෂවල නායකයින් සහභාගී වූ මෙම අවස්ථාවේදී දිනසියේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින් දැනුවත් කර තිබෙනවා. මීට අමතරව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක්ද කැඳවා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වුණු අතර මෙහිදී නව ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙන්න මීට ටික වෙලාවකට පෙර ලැබුණු පුවතක්. අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය හදිස්සියේ රැස්ව තිබෙනවා. එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වුණා. කැබිනට් මණ්ඩලය ගනු ලැබූ සෙසු තීරණ පිළිබඳ අප හෙට සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙනීමට සූදානම්. නව රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවට අනුව මාර්තු මාස 15 වනදා සිට අමු රබර් කිලෝ එකක් සඳහා රුපියල් 350ක සහතික මිලක් ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති කුඩා රබර් වතු හිමියන්ට මෙම සහතික මිල ලබා ගැනීමට හිමිකම් ඇති අතර දැනට ලියාපදිංචි වී නොමැති කුඩා රබර් වතු හිමියන්ටද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් පසු මෙම හිමිකම ලබා ගැනීමට හැකි වෙනවා. මෙම සහතික මිල ලබා ගැනීම සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසරලත් රබර් වෙළෙන්දෙකුට රබර් අලෙවි කර ගන්නා ලද විධිමත් රිසිට් පතක් අදාළ ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරියා වෙත හෝ ප්‍රාදේශීය කාර්යාලය වෙත තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් බාර දීමෙන් ලබා ගත හැකි වෙනවා.
තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳ පොලේ පූර්ව මාසයේ ඉදිරිපත් වූ රබර් මිල අනුව කාණ්ඩ 4ක් යටතේ පදනම් මිල ගණන් කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රබර් ඉඩම් හිමියාට ගෙවනු ලබනවා. වෙනදාට පොල් ගෙඩි ලෙස වෙළඳ පොලේ විකිණීමට තිබූ පොල් දැන් තරාදි මගින් කිරා විකුණන තත්ත්වයට පත් වෙලා. මෙලෙස පොල් තරාදි ආධාරයෙන් කිරා විකුණන පුවත අපට වාර්තා වුණේ පොළොන්නරුවෙන්. සාමාන්‍යයෙන් ඔබ වෙළඳ පොලට ගිය විට පොල් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන්නේ පොල් ගෙඩියක් ලෙස වෙළෙන්දා නම් කරනු ලැබූ මිලකටයි. නමුත් මේ දිනවල පොළොන්නරුව ප්‍රදේශයේ පවතින අධික පොල් මිල හේතුවෙන් පොල් තරාදිවල දමා කිරා විකුණන තත්වයක් උද්ගතව තිබෙනවා. මෙලෙස විකුණන පොල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 70ක් වන අතර සාමාන්‍ය පරිදි කිරා නොගන්නා පොල් ගෙඩියක මිල රුපියල් 35 සිට රුපියල් 60ත් 65ක් දක්වා මිලක් වන බවයි වාර්තා වන්නේ. පැවති නියගේ හේතුවෙන් පොල් පළදාව අඩු හිමත් පොල්ගස් මිය යාමත් මීට හේතු බවයි පොළොන්නරුව ගම්වාසීන් පවසන්නේ. පොල් ගොඩක්ම ඉහළ ගිහින් තියෙන්නේ අර නියගියත් එක්ක පොල්ගස් ගොඩක් මැඩිලා තියෙනවා. ඒ නිසා තමයි පොල් මිල මෙච්චර මේ වැඩි වෙලා තියෙන්නේ. කිරලා ගන්නේ පළමු වතාවට මේ පොළොන්නරුවේ. ඒකට මූලික හේතුව පහුගිය මේක කාලේ. ඒඩ්ස් රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් ව්‍යාපෘතිය පවසනවා. මේ අතර ඒඩ්ස් රෝගීන් 60%කට වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීමද විශේෂත්වයක්. මෙතෙක් වැඩිම ඒඩ්ස් රෝගීන් පිරිසක් හඳුනාගත් වර්ෂය ලෙස වාර්තා වන්නේ ඉකුත් 2014 වර්ෂයයි. මේ වසරේ මේ දක්වා කාලය තුල පමණක් සැලකිය යුතු ඒඩ්ස් රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති බව ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා. ඒ අනුව ඒඩ්ස් රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. කෙසේ වෙතත් රුධිර පරීක්ෂාවන් සඳහා පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේදී මේ වන විට ස්වේච්ඡාවෙන් සහභාගී වන පිරිස්ද ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා පවසා සිටියේ. රුධිර පරීක්ෂාවක් මගින් ඒඩ්ස් රෝගය වැළඳී ඇද්දැයි තහවුරු කර ගැනීමෙන් එවැනි පුද්ගලයන්ට ඇතිවන වාසිමෙන්ම එම මොහොතේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වූහොත් නියමිත ජීවිත කාලයම ගත කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් පරීක්ෂාවකින් තොරව වෛරසය ඇඟ තුල පැවතුනහොත් අවුරුදු 10ක පමණ කාලයක් එය ශරීරය තුල පැවතිය හැකි බැවින් එම වෛරසය වෙන අයෙකුට බෝවීමේ අවදානමක්ද පවතිනවා. එබැවින් ප්‍රතිකාර ගැනීම මගින් වෛරසය පැතිරී යාම වළකා ගැනීමට හැකි වනවා. ඇල්ල රක්කිනාකන්ද ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේට ඉරාන ජාතික පුද්ගලයෙකු විසින් ඊයේ පහර දීමක් සිදු කර තිබෙනවා. ඊට විරෝධය දක්වමින් ප්‍රදේශවාසී ජනතාව මාර්ගය හරස් කරමින් විරෝධතාවයක අද දිනේ නිරත වුණා. ඇල්ල රක්කිනාකන්ද ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ස්නානය කරන බැවට ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරයකින් මල අපද්‍රව්‍ය බැහැර කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ නායක ස්වාමීන් වහන්සේ හට ඉරාන ජාතික පුද්ගලයෙකු පහර දී තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් අද දිනේදී ඇල්ල වැල්ලවාය මාර්ගය මඩුගස් ආරාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස උද්ඝෝෂණයෙන් නිරත වුණා. නායක ස්වාමීන් වහන්සේ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඉන් අනතුරුව මොනරාගල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේගේ තත්ත්වය බරපතල නොමැති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ ඉරාන ජාතිකයා ඇතුළු තිදෙනෙකු මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා. යතුරු පැදියක ගමන් කරන විට ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය නීතියක්. මෙම නීතිය ස්ථාපිත කර තිබෙන්නේ මහජනතාවගේ ආරක්ෂාව පිණිසයි. නමුත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම නීතිය පිළිබඳවද සැලකිලිමත් නොවූ පාසල් ශිෂ්‍යාවක් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. මැදිරිගිරිය නවනගර ප්‍රදේශයේ ඊයේ සිදු යතුරුපැදි අනතුරක් හේතුවෙන් මහින්ද මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි මදුරංග දිල්ෂාන් සිසුවා මරණයට පත් වුණා. මදුරංග දිල්ෂාන් මෙවර අපොස් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙක්ද වනවා. අදාළ අනතුරු සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර පසුපස අසුනේ ගමන් කරනු ලැබූ පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදිය පැද වූ අනිත් පුද්ගලයා සුළු තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව ගමන් කිරීම නිසා අදාළ සිසුවා ජීවිතක්ෂයට පත් වූ බවයි මැදිරිගිරිය පොලිසිය පවසන්නේ. මේ පිළිබඳ නීතිමය කටයුතු හිඟුරක්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මැදිරිගිරිය පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. සන්නද්ධ බුදු බලකා රෙජිමේන්තුව හා යුද හමුදා කාන්තා බලකාය වෙතින් ආධුනික පුහුණු පාඨමාලා නිම කරනු ලැබූ සෙබලියන් පිරිසක් විසිර යාමේ පෙළපාලිය ඊයේ පැවැත්වුණා.
සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුව හා යුද හමුදා කාන්තා බලකාය වෙත සෙබලියන් බඳවාගෙන ආධුනික පුහුණු පාඨමාලා අංක 7 යටතේ පුහුණුව නිම වී විසිර යාමේ පෙළපාලිය දෙහිඅත්ත කණ්ඩිය සඳුන්පුර 3 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා පිටියේදී ඊයේ සිදු කෙරුණා. මෙම කඳවුර බාර මේජර් ලසන්තිද සිල්වා මහත්මියගේ ඇරයුම පරිදි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ලුතිනර් කර්නල් RMMB රත්නායක මහතාද සහභාගී වුණා. පුහුණුව ලබා විසිර ගිය සෙබලියන් අතර බුද්ධ්‍යංශ බලකාය සඳහා සෙබලියන් 50 දෙනෙකුද යුද හමුදා කාන්තා බලකා සෙබලියන් 17 දෙනෙකුද වනවා. මේ අතර දක්ෂතම වෙඩිකාරිය ලෙස ආධුනික කාන්තා සෙබල WPIS අමරසිංහ දිනාගත් අතර දක්ෂතම සෙබලියට හිමි ස්ථානය ආධුනික කාන්තා සෙබල DMTD දසනායක දිනාගනු ලැබුවා. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප අප්‍රේල් 23 දේශපාලන තීන්දුවක්. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට යාවජීව දීමනා සහ වැටුප්. තරුණයන්ට රැකියා. එක්සත් ජාතික පක්ෂ කමිටුවකින් සැලැස්මක්. භාණ්ඩාගාර බිල්පත් විපක්ෂයේ විවාදයක් ඉල්ලයි. 19 සංශෝධනයට තවමත් කඹ ඇදිලි. එක්සත් රටක් තුල බලය බෙදන්න. ඛනිජ තෙල් පාලනයේ පෞද්ගලික සමාගමකට. නව ඡන්ද ක්‍රමයකදී දිනේශ් යෝජනා ඉවතට. දිවයින 13 එපා. TNA මෝදිට කියයි. ජාතික විධායක සභාව දෙකඩ වෙයි. අප්‍රේල් 25 මැති සභේ විසිරුවනවා. අගමැති රනිල් කියයි. විසිරුවන්නෙත් නෑ ජුනියට ඡන්දෙත් නෑ. ආණ්ඩුවේ ප්‍රකාශකයෙක්. ඇමරිකා, බ්‍රිතාන්‍ය හා ඉන්දිය රහස් ඔත්තු සේවා මා පරාජය කළා. හිටපු ජනපති මහින්ද. මුස්ලිම් ජනයාට අසාධාරණයක් වී යයි මුස්ලිම් කොංග්‍රසයත් ජිනීවා යයි. දින 100ට සීමා නොවී ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. දේශපාලන පක්ෂ රැසක් ජනපතිවරයාගෙන් ඉල්ලයි. කොටි ආයුධ ගැන අපරාධ පරීක්ෂකයෝ නිහඬයි. නැගෙනහිර පළාත් සභාවේ යලි අර්බුද. ව්‍යවස්ථා සංශෝධනය ගැන හදිසි කැබිනට් රැස්වීමක්. තවත් කුඩු රජෙක් අල්ලයි. මව්බිම බ්‍රහස්පතින්දා ඇමති මණ්ඩලයේ ගැටුම්. රනිල්, චම්පික, රාජිත උණුසුම් වචන හෝමාරුවක. ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි. ඉරිදා සවස තීරණාත්මකයි. ලක්ෂ 25 ගත්තා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න. දිනසියේ ආණ්ඩුවේ ලොක්කන් 4කගේ අල්ලස් ෆයිල් ඇතුළෙන්ම අදී. ජෝන්ගේ අමාත්‍යංශයෙන් කරන මාරුවීම් වලින් පොලිසිය අච්චාරු වෙයි. ඉන්දියාවට යන ලාංකිකයන්ට ගුවන් තොටුපොළින්ම වීසා. මෝඩිගෙන් පොරොන්දුවක්. මහනුවර කුරුණෑගල සන්දානයේ හිටපු ඇමති දෙකක් මහ ඡන්දයට අලියගෙන නැති. කිරිබොන අලි පැටවුන් හොරෙන් ගෙනත් විකුණන අලි රෝෂාන් මාට්ටු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යමකාරක සභාව හදිසියේ රැස්වන්නේ ඇයි? දැන් කෙටි විරාමයක්. තමන්ගේ සියවන ජන්මදිනය ගුවනිය සමරන කාන්තාවක් පිළිබඳ තොරතුරු සමගින් ලෝවටා පුවත් කීපයක් කෙටියෙන්. පසුගියදා ඇති වූ පෑම් චණ්ඩමාරුතයෙන් දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දිවයිනට දරුණු බලපෑම් එල්ල වී තිබෙනවා. චණ්ඩමාරුතයේ හේතුවෙන් ප්‍රදේශීය නිවාස රැසක් හානියට පත්ව ඇති අතර අවතැන් වූවන් සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. පස්වන කුණාටු ගණයට අයත් වන මෙම චණ්ඩමාරුතයේ ප්‍රබලත්වය පැයට කිලෝමීටර් 270ක් පමණ වන බවද වාර්තා වනවා. මේ වන විට පුද්ගලයන් දහසකට අධික පිරිසක් අවතැන් වී ඇති අතර චණ්ඩමාරුතයේ හේතුවෙන් හානි වූ දේපල අතර පාසල් සහ රෝහල්ද වනවා. මේ වන විට ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ලෙස නම් කර ඇති අතර චණ්ඩමාරුතයේ හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මිය ගොස් ඇති බවද වාර්තා වනවා. ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ හේතුවෙන් සතියන්ත කොන්සල් සේවාවන් අත්හිටුවා ඇති අතර ජිද්දා සහ දහරාන් නගරවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලවල සේවාවන්ද සීමා කර තිබෙනවා. සර්බියාවේ රෝහලක් වෙත බිලිඳෙකු රැගෙන යමින් තිබූ හෙලිකොප්ටර් යානයක් බෙල්ගේට් අගනුවරට ගොඩ බැස්වීමට උත්සාහ කිරීමේදී අදාළ යානයේ අනතුරට පත්ව තිබෙනවා. කඩාවැටුණු යානය ඒ අවස්ථාවේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකීන් 4 දෙනෙක් සහ සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකු වූ බවද වාර්තා වනවා. අනතුරෙන් බිලිඳු දරුවා ඇතුළු පුද්ගලයන් 7 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ හේතුවෙන් සර්බියාවේ අද ශෝක දිනයක් බවට පත් කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා.
පරීක්ෂණ කණ්ඩායමක් රාජාලියෙකුගේ ආධාරයෙන් ඉහළ අහසේ සිට ඩුබයිහි දර්ශනය වන ආකාරය රූපගත කර තිබෙනවා. ලෝකයේ උසම ගොඩනැගිල්ලේ සිට රාජාලියාට පියාසර කිරීමට සලස්වා ඇති අතර මෙය නාගරික ප්‍රදේශයන්හි ජීවත් වන වනසතුන් ආරක්ෂා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් උදෙසා නිර්මාණය කරන ලද්දක් බවට වාර්තා වනවා. වයස අවුරුදු 100 වයස්ගත කාන්තාවක් ඇගේ 100 වන උපන්දිනය සැමරුම සඳහා ගුවන තෝරාගෙන තිබෙනවා. ජෝර්ජිනා හෙවුඩ් නම් ඇය මෙලෙස ගුවනේ නිදහස් ගමන තෝරාගෙන තිබෙන්නේ වයස අවුරුදු 92 දී වීම විශේෂත්වයක්. මෙය සියවස් උපන්දින සැමරුම සැමරිය හැකි හොඳම ආකාරය ලෙසද ඇය විදේශ මාධ්‍ය වෙත පවසා තිබෙනවා. යලිත් කෙටි විරාමයක්. ලෝකුස්ලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම සමත් වුණා. ලෝක කුසලාන තරගාවලියේ 41 වන තරගය ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ එක්සත් අරාබි එමිල් රාජ් කණ්ඩායම අතර තරගය නෙපියහිදී අද ආරම්භ වුණා. කාසිය වාසිය දිනු කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා එක්සත් අරාබි එමිල් රාජ් කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දු වාර 46යි පන්දු 4කදී සියලු දෙනා දැවි ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි. අම්ජාඩ් ජවුඩ් ලකුණු 56ක් සහ නසීර් අසීස් ලකුණු 60ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩලු 4ක් බිඳ දැමුවා. පිළිතුරිනීම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයන් පන්දු වාර 30යි පන්දු 3කදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 176ක් ලබා ගනිමින් ජයග්‍රහණය තමා සතු කරගත්තා. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම බී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් පැවැත්වුණේ ඇඩිලඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පාකිස්තානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතරයි. කාසිය වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 237ක් පමණයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණි අයර්ලන්ත නායක විලියම් පොටර්ෆීල්ඩ් පන්දු 131කදී ලකුණු 107ක් ලබා ගත්තේ 6 පහරක් සහ 4 පහර 11ක් සමගින්. ලකුණු 237ක ඉලක්කයක් හබාගේ පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 46යි එක් පන්දුවකදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 241ක් ලබා ගත්තා. මෙහිදී අනගි ඉනීමක් ක්‍රීඩා කළ සෆ්රාස් අහමඩ් පන්දු 124කදී නොදැවි ලකුණු 101ක් ලබා ගත්තේ 4 පහර 6ක් සමගින්. අහමඩ් ෂේෂාඩ් ලකුණු 63ක් ලබා ගත්තා. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම කඩලු 7කින් ජයග්‍රහණය කර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඒ අනුව ලෝක කුස්ලාන තරගාවලියේ අද නිමා වූ තරග දෙකත් සමග අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ කාණ්ඩයේ යටතේ නව ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. බී කාණ්ඩයේ යටතේ ඉන්දියා කණ්ඩායම, දකුණු අප්‍රිකානු කණ්ඩායම, පාකිස්තානු කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉන්දියා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය 19 වෙනිදාත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරගය 20 වෙනිදාත්, නව ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය ලබන 21 වෙනිදාත් අර්ධ අවසන් පූර්ව වටයේදී තරග බැදීමට නියමිතයි. ඒ සමගින් අද නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත් වෙනවා. හමුවමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.